තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර්ය විභාග පන්තිය 31 වෙනි දවසේ සාකච්ඡාව. බදාදා දවසේ තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන පොතට සහ ප්‍රශ්න පත්‍ර වලට අදාළව තොරතුරු සාකච්ඡා කරන දවස. ඉතින් අපි අද දවසේදී කතා කරන්නට සූදානම් වෙන්නේ තවත් අලුත් පාඩමක්. අපි චතුරාර්ය සත්‍ය ධර්මය ගැන, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන පුළුල් විදිහට මීට කලින් පාඩම් වලදී සාකච්ඡා කළා. හොඳයි, අද දවසේදී අපි සාකච්ඡාව සිදු කරන්නේ දෙවැනි පාඩම සම්බන්ධ කරගෙන පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, ඒ වගේම Facebook පිටුව, Facebook සමූහය, ඒ ඔස්සේ ධර්මාචාර්ය විභාගය, දහම් පාසල් අවසාන විභාගය සඳහා දහම් පාසල් ශ්‍රේණි විභාග සහ ශ්‍රේණි වලට අදාළ පාඩම් තොරතුරු සාකච්ඡා කිරීම, පාසල් වල බුද්ධ ධර්මයේ විෂයන් පිළිබඳව සාකච්ඡා කිරීම, පිරිවන්ට සම්බන්ධ විෂයන් සාකච්ඡා කිරීම, උසස් පෙළ, සාමාන්‍ය පෙළ. මේ කියන සියලුම සාකච්ඡාවන්, ප්‍රශ්නෝත්තර, පාඩම් සාකච්ඡාවන් සමග එකතු වෙන්නට පුළුවන්කම තියෙන ඔබට පිරිවෙන දහම් පාසල අපේ සම්බන්ධතා සමගින් එකතු වෙමින්, ඒ වගේම තමයි ධර්මාචාර්ය විභාගය සඳහා පෙනී සිටින්නට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන අපේ සමූහය තමයි ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව. ඒත් එක්කත් ඔබට එකතු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ බවත් සිහිපත් කරමින් අද දවසේ පාඩම සාකච්ඡා කරන්නටයි සූදානම් වෙන්නේ. පාඩම පෙරලා ගන්න, විශේෂ සටහන් ලියා ගන්නට අපි අද විශේෂ ප්‍රශ්න කිහිපයක්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන නිසා ඒ සියලුම කාර්යයන් වලට අදාළ වෙන දේවල් සූදානම් කරගෙනම පාඩම සඳහා සම්බන්ධ වෙන්නට සූදානම් වුණොත් ඒක ගොඩක් ප්‍රතිඵලදායක වෙයි. පාඩම් සඳහා ගොඩක් දෙනෙක් සහභාගී වෙන බව, උනන්දුවක් වමනාවක් තිබෙන බව අපි දන්නවා හොඳ ආකාරවම. හොඳයි. අපි අවධානය යොමු කරමු. මෙන්න මෙහිමයි තොරතුරු සඳහන් වෙන්නේ. බුදුදහමේ මූලික අරමුණ වන විමුක්ති සාධනය සඳහා ලෝකයේ හා සත්වයා පිළිබඳව ඇති සැටියෙන් අවබෝධ කොටගත යුතුය. යතහභූත ඥාන දර්ශනය වශයෙන් එය හැඳින්වේ. බුදුදහමින් අපි බලාපොරොත්තු වෙන්නේ විමුක්තියට පත්වීම, එහෙම නැත්නම් නිවන් දැකීම. එහෙනම් නිවන් දකින්න අපි ප්‍රධාන වශයෙන්ම තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි ලෝකය සහ සත්වයා කියන අංශ දෙක ගැනම ඇත්ත සැටියෙන් කොහොමද ලෝකය හැදුනේ, ලෝකය කියන්නේ මොකක්ද, සත්වයා කියන්නේ කවුද කියලා ඇත්තම විදිහට ලෝකත් ස්වභාවයේ හැටියටම තේරුම් ගන්න එක තමයි නිවන් දකින්න, විමුක්තිය ලබා ගන්න සිදු කරන්න තියෙන පළවෙනි කාරණේ, ප්‍රධානම කාරණේ. ඒකට කියනවා යතහභූත ඥාන දර්ශනය කියලා. දැන් අපි කියමුකෝ ලෝකය කියලා ගත්තොත්, අපි ලෝකය ගැන කතා කරනවා. කැඩෙන, බිඳෙන, විනාශ වෙන, එක විදිහට පවතින්නේ නැති ඒ ස්වභාවයන්. ඊට පස්සේ සත්වයා කිව්වොත් ලෙඩ වෙන, වයසට යන, මරණයටපත් වෙන ඒ වගේ ස්වභාවයන් තමයි තියෙන්නේ. එතකොට ඒ විදිහට ගත්තම ලෝකේ සහ සත්වයා කියලා අපි හිතාගෙන ඉන්න තත්වයට එහා ගියපු, ධර්මානුකූලව විස්තර කරන ලෝකේ ඇත්තම ස්වභාවය තේරුම් ගන්න එකට කියනවා යතහභූත ඥාන දර්ශනය කියලා. යතහභූත ඥාන දර්ශනය කියලා. ඉතින් අද අපි ඔබට සිහිපත් කරන්නට යෙදුනා ප්‍රශ්න සාකච්ඡා කරන බව. ප්‍රශ්න සාකච්ඡා කරන බව සඳහන් කරන්නට යෙදුනා. ඇත්ත ඇතිසැටියෙන් දැන ගැනීම යතහභූත ඥාන දර්ශනය ලෙස පෙළෙහි ත්‍රිපිටකයෙහි සඳහන් වේ. ත්‍රිපිටකයේ සඳහන් වෙනවා, පෙළෙහි සඳහන් වෙනවා. ධර්මානුකූල විග්‍රහවල, විවරණවල මේ ගැන සඳහන් වෙනවා.
කොහොමද? ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීම යථාභූත ඥාන දර්ශනයේ ලෙස හැඳින්වේ. යථාභූත ඥාන දර්ශනය යනු කුමක්ද කියන පළවෙනි කෙටි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද? ඇත්ත ඇති සැටියෙන් දැකීම. එහෙම නැත්නම් ලෝකස් ස්වභාවයේ ලෙස දැකීම. ලෝකස් ස්වභාවය ඇත්ත ඇති සැටියෙන් දැකීම, ලෝකස් ස්වභාවය එලෙසම දැකීම, ඒ විදිහේ පිළිතුරු ලබා දෙන්න පුළුවන්. මොකක්ද එතකොට කියන්නේ? අපි ලෝකයේ සහ සත්වයා කියන්නේ කවුද කියලා කතා කරනවා. ඒ ස්වභාවයන් වලට අනුව ලෝකයේ ඉන්න සත්වයන් සහ අපි මේ ජීවත් වෙන ලෝකයේ කෙනත්, ලෝකයේ කියලා හිතාගෙන ඉන්න දේ කෙනත් තේරුම් ගන්න එක තමයි යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ. පුද්ගලයාගේ ඇස කන ආදී ඉඳුරන් මගින් මෙන්ම ලෞකික ඉන්ද්‍රිය ඥානය ඉක්මවා ගිය උසස් ඥාන ශක්තියින් මගින්ද මෙම අවබෝධය ලද හැකියි. එහෙනම් මේ යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්න අපිට මොනවද තියෙන්න ඕන? ලෞකික ඉන්ද්‍රිය ඥානය. ලෞකික ඉන්ද්‍රියන් වල ඥානය. අපි ඇස්, කන්, නාසය, දිව, ශරීරය කියන මේ ඉඳුරන් තියෙනවා. මේ ඉන්ද්‍රියන් තුලින් ලබා ගන්න ඥානයක්. අපි කියමුකෝ රූප ගැන. අපි රූප දකිනවා, ඒ වගේම රූප වලට වෙන දේවල් දකිනවා, ශබ්ද ඇහෙනවා, ශබ්ද විදිහට අපි අරගත්ත දේවල් වලට වෙන දේ අපිට දැනගන්න පුළුවන්, හිතා ගන්න පුළුවන්. ඒ වගේම රස බලනවා, රස වලට වෙන දේ ආහාරයක් ගත්තට පස්සේ ආහාරය ගන්න මොහොතේ රසට තියෙනවා. ඒක උගුරෙන් දිවේ රස දැනෙන කොටසෙන් එහාට ගියාම උගුර කොටසට යනකොට ඒ රසය නැති වෙලා යනවා. ඒ විදිහේ අනිත්‍යතාවයෙන් යුක්ත, ඒ වගේ ස්වභාවයකින් යුක්ත කියලා දැනගන්න නම් එහෙනම් ලෞකික ඉන්ද්‍රියන් වල ඥානයත් අපිට තියෙන්නට ඕන. ඊට පස්සේ සඳහන් කරනවා උසස් ඥාන ශක්තියින් මගින්ද. ලෞකික ඉන්ද්‍රිය ඥානය ඉක්මවා ගිය උසස් ඥාන ශක්තියින් මගින්ද. පුද්ගලයාගේ ඇස, කන ආදී ඉඳුරන් මගින් මෙන්ම ලෞකික ඉන්ද්‍රිය ඥානය ඉක්මවා ගිය උසස් ඥාන ශක්තියින් මගින්ද. ලෞකික ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන් මගින් ලබන, ඒ වගේම අපි ලබා ගන්න ලෞකික දැනීමත්, ඒ වගේම ලෞකිකත්වයේ ඉක්මවලා ගිය දැනීමත් ඥානයත් කියන දෙකම අවශ්‍යයි විමුක්ති ඥානය ඇති කරගන්නට. එහෙම නැත්නම් යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්න. එසේ ලබන අවබෝධයෙන් නම් ලෝකය හා සත්වයා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන පොදු ලක්ෂණ තුනකින් යුක්ත බවයි. එහෙනම් අපි ඉගෙන ගන්නේ මොකක්ද? ලෝකේ ඉන්න සත්වයාත් අපි ලෝකේ කියලා හිතාගෙන ඉන්න හැමදේමත් මෙන්න මේ ලක්ෂණ තුنين යුක්තයි කියලා දකින්න එක තමයි යථාභූත ඥාන දර්ශනයේ විදිහට අපි කතා කරන්නේ. යථාභූත ඥාන දර්ශනය වෙන්නේ. එහෙම නැත්නම් මේක තමයි විදර්ශනා ඥානය කියලා කියන්නේ. විදර්ශනා ඥානය කියලා කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුනට අනුව ලෝකයේ දෙස බැලීම. හොඳයි. ඊළඟට යන පොදු ලක්ෂණ තුනකින් යුක්ත බවයි. ලෝකයත් සත්වයාත් මෙන්න මේ ලක්ෂණ තුනෙන් තමයි යුක්ත වෙන්නේ. අපි මේ පාඩම කතා කරනකොට ඔබට පැහැදිලි වේවි. තේරවාද බුද්ධ ධර්මයේ මූලික સિદ્ધාන්තයක් වන ත්‍රිලක්ෂණය යනු එම ඉගැන්වීමයි. එතකොට ලෝකයේ සහ සත්වයා කියන හැම දෙකම පවතින මෙන්න මේ ලක්ෂණ තුන තමයි බුදුදහමේ ඉගැන්වෙන ප්‍රධාන මූලික ඉගැන්වීමක් වන ත්‍රිලක්ෂණය කියලා කියන්නේ. ත්‍රිලක්ෂණය කියලා කියන්නේ. ත්‍රිලක්ෂණ ධර්මයේ කියලා කියන්නේ තේරවාදී බුද්ධ ධර්මයේ ඉගැන්වෙන දෙවනි පාඩමේ ඉගැන්වීම තමයි ත්‍රිලක්ෂණය. පළවෙනි පාඩමේදී අපි කතා කළේ තේරවාදී බුද්ධ ධර්මයේ ප්‍රධාන ඉගැන්වීමක් වෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන. මෙතනදී අපි කතා කරන්නේ ත්‍රිලක්ෂණය ගැන. අනිත්‍ය හෙවත් අනිත්‍ය නම් හේතුඵල වශයෙන් හටගත් කිසිම දෙයක් සදාකාල නොපවත්නා බවයි. අනිත්‍ය කියලා කියන්නේ මොකක්ද? අනිත්‍ය කියන එක, අනිත්‍ය කියන එක හඳුන්වන්නට කියලාත් ප්‍රශ්නයක් තිබෙනවා යටින්. මොකක්ද? කෙටියෙන් අපි කිව්වොත් හැඳින්නුවොත් හේතුඵල, හේතු සහ ප්‍රත්‍ය වශයෙන් හටගත් කිසිම දෙයක් සදාකාලිකව පවතින්නේ නැති එක. ගොඩක් දේවල් වලින් හේතු වලින්
සාධක වලින් එකතු වෙලා හැදිච්ච යම්කිසි දෙයක් තියෙනවා නම් ඒ දෙය සදාකාලිකව පවතින්නේ නැහැ. සදාකාලිකව පවතින්නේ නැහැ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ගන්නට පුළුවන්කම තියෙනවා මේසයක් පුටුවක් කියලා අපි ගමු. එතකොට මේ මේසය හැදෙන්නට පුටුව හැදෙන්නට ලී ඒ වගේම තීන්ත ඒ විදිහේ සාධක කිහිපයක් තියෙනවා. ඒ සාධක ඔක්කොම එකතු වුණාම තමයි මේසය හැදිලා තියෙන්නේ. එතකොට මේ මේසය හැමදාම තියෙනවද? ගෙදර තියෙන මේස හැමදාම එකම විදිහට එහෙම තියෙනවද දැකලා තියෙනවද? වාර්ෂිකව තීන්තාලේප කරන්න ඕන, පොලිස් කරන්න ඕන. එහෙම නේද? එතකොට හේතු ප්‍රත්‍ය වලින් තමයි හටගෙන තියෙන්නේ. නිසා ඒක සදාකාලික නැහැ. අන්න ඒ ස්වභාවයට කියනවා මොකක්ද? අනිත්‍ය කියලා. අනිත්‍යතාවය කියලා. දුක්ඛ නම් දුම්නස් සහගත පීඩාකාරී අතෘප්ති කර ගතිය. දුක්ඛ යන්න කෙටියෙන් දක්වන්නට කියනවා දුම්නස පීඩාකාරී ස්වභාවය අතෘප්තිකර ස්වභාවයට කියනවා දුක්ඛ කියලා. එහෙනම් දෙවනි ලක්ෂණය ලෝකයේ තියෙන දෙවනි ලක්ෂණය අනාත්ම නම් මමය මගේය යනුවෙන් වෙනස් නොවන සදාකාලික ආත්මයක් වශයෙන් ගත හැකි යමක් නැති බවයි. මම මගේ කියලා අත්තනීය කියලා දහම් පාසල් අවසාන ශ්‍රේණියේදී මේ ගැන ඉගෙනගෙන තියෙනවා ත්‍රිලක්ෂණයේ යටතේ. මම කියලා කියන්නේ දහම් පාසල් අවසාන ශ්‍රේණියේදී ඉගෙන ගත්ත විදිහට අත්ත කියලා කියන්නේ මම. ඊට පස්සේ මගේ කියලා කියන්නේ අත්තනිය අත්ත ළඟට මගේ කියන්නේ අත්තනී විදිහට තමයි අත්තනිය අත්තනී මේ කියන දෙකම නැති ස්වභාවයට කියනවා. අනාත්ම නම් මමය අත්ත මම කියන්නේ අත්ත කියන එක. ඊළඟට අත්තනි අත්ත අත්තනිය යනුවෙන් වෙනස් නොවන සදාකාලික ආත්මයක් වශයෙන් ගත හැකි යමක් නැති බව තමයි අනාත්ම කියලා කියන්නේ. නාත්ම ආත්ම වශයෙන් අත්තනීය වශයෙන් ගන්න හැකි දෙයක් නැහැ. සදාකාලිකව වෙනස් නොවි පවතින එහෙම දෙයක් නැහැ. මගේ හිත පවා සදාකාලිකව එකම විදිහට ඒ විදිහටම පවතින්නේ නැහැ. මේ සිතුවිල්ලක් තියෙනවා මෙන්න තව සිතුවිල්ලකට මගේ හිත මාරු වෙනවා. එහෙනම් එහෙම වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මට එකම සිතුවිල්ලේ දවස පුරාම ඉන්න පුළුවන් වෙන්න ඕනේ. සංසාරයෙන් සංසාරයට ගමන් කරන්න පුළුවන් වෙන්න ඕනේ එකම සිතුවිල්ලේ. එහෙම නැති එකට කියනවා මොකක්ද? අනාත්ම කියලා. සිතුවිල්ල විතරක් නෙවෙයි මං සතුව තියෙන හැම දෙයක්ම එහෙමයි. මං ඇඳගෙන ඉන්න ඇඳුම් පැළඳුම් මම කන බොන දේවල් මට හිතන දේවල් මට මගේ ඇස් දෙකට පේන දේවල් මගේ කන් දෙකට ඇහෙන දේවල් ඒකක්වත් අත්තනි මම මගේ විදිහට ගන්න බෑ. මොකද ඒ ඔක්කොම අනිත්‍ය සහ දුක්ඛ කියන ලක්ෂණ දෙකකින් යුක්ත නිසා. මේවා ලොව හැමතැන පැතිර පවත්නා ලක්ෂණත්‍රයකි. මේ ලක්ෂණ තුන තමයි ලෝකේ හැමදාමත් පවතින ලක්ෂණ තුන. හොඳයි. අපි ප්‍රශ්න 4ක් කතා කළා. අනිත්‍ය යථාභූත ඥාන දර්ශනය කියන්නේ මොකක්ද කියලා කතා කළා. ඊට පස්සේ අනිත්‍ය දුක්ඛ සහ අනාත්ම කියන්නේ මොනවද කියලා කතා කළා. හොඳයි. නියම විපස්සනාවට හා බෝධි ඥානයට මඟ සැලසෙන්නේ ස්වභාව ධර්මෙහි ඇති සියලු සංස්කාරවලත් ස්කන්ධවලත් පවත්නා මෙම විශ්වව්‍යාප්ත ලක්ෂණ ගැන මෙනෙහි කිරීමෙනි. විශ්වව්‍යාප්ත මුළු ලෝකයටම මුළු විශ්වයටම පොදු වූ සාධාරණ වූ මුළු ලෝකයේ තුලම මුළු විශ්වයේ තුලම ව්‍යාප්තව පවතින ලක්ෂණ තුනක් තමයි අපි මේ කතා කළේ. ස්වභාව ධර්මයේහි ඇති සියලු සංස්කාරවල ස්වභාව ධර්මයේ තියෙන සියලුම සංස්කාර ධර්මයන් වලත් ස්කන්ධවලත් පවතින ප්‍රධානම ලක්ෂණ තුන තමයි බුදුදහමේ ගැඹුරින් සාකච්ඡා වෙන ලක්ෂණ තුන තමයි ඒ අපි කෙටියෙන් කතා කළේ. මෙම මූලික ලක්ෂණ තුන පිළිබඳ අවබෝධයේ බුද්ධ ධර්මයේ සැලසෙන උසස්ම ආධ්‍යාත්මික පරිපූර්ණත්වයට පිවිසෙන දොරටුව විවෘත කරන යතුරුසේ සැලකිය හැකිය.
මොකක්ද කියන්නේ බුද්ධ ධර්මයේ සැලසෙන උසස්ම ආධ්‍යාත්මික පරිපූර්ණත්වය. බුදුදහම තුලින් ලබා ගන්න උසස්ම ආධ්‍යාත්මික පරිපූර්ණත්වයේ සම්පූර්ණත්වය මොකක්ද? විදර්ශනාව. ඒ විදර්ශනාව පහළ කර ගැනීම සඳහා දොර විවෘත කරගන්න යතුර මොකක්ද? මේ ලක්ෂණ තුන. මොනවද ලක්ෂණ තුන? ආධ්‍යාත්මික පරිපූර්ණත්වයට පිවිසෙන දොරටුව විවෘත කරන යතුර නම් වූ ත්‍රිලක්ෂණය නම් කරන්න, ලක්ෂණත්‍රය නම් කරන්නට කියලායි කියන්නේ. මොකක්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුන. මේ හා සම්බන්ධව සාකච්ඡා වෙන ප්‍රශ්න පහුගිය ප්‍රශ්න පත්‍රවල තියෙනවා. අද දවසේදී අපි මේ විදිහට ප්‍රශ්න සමගින් සාකච්ඡාව සිදු කරන නිසා ඔබට කැමති අයට, අවශ්‍ය අයට අපි සිහිපත් කරනවා. අවශ්‍ය අය දැනුවත් කරන්න ප්‍රශ්න පත්‍ර අපි ලබා දෙන්නම්. 2017 2018 2019 වර්ෂ දෙකේ ප්‍රශ්න පත්‍ර ඇසුරින් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි පාඩම අවසානයේදී ඒ පිළිබඳවත් අවධානය යොමු කරලා බලමු. ලෝකය හා අනිත්‍යතාව කියන අනුමාතෘකාවට අවධානය යොමු කරන්න. මුලින් සාකච්ඡා කරපු ටික ඔබට පැහැදිලි වෙන්නට ඇති. බුදුදහමේ මූලිකම ඉගැන්වීමක් තමයි ත්‍රිලක්ෂණය කියලා කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි ත්‍රිලක්ෂණය. ත්‍රිලක්ෂණය කියලා කියන්නේ ලෝකයේ දිහා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනට අනුව බලලා යථාභූත ඥාන දර්ශනය ඇති කර ගැනීම සඳහා හේතු වෙන ඉගැන්වීම. ලෝකයේ සහ විශ්වයේ සියලු තැනම ව්‍යාප්ත වෙලා තියෙන විශ්ව සාධාරණ වූ ඉගැන්වීමක් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය, ලක්ෂණ තුන. හොඳයි. ලෝකේ හා අනිත්‍යතාවය. දැන් අපි පළවෙනියටම කතා කරනවා අනිත්‍යතාවය කියන්නේ මොකක්ද කියලා. ලෝකේ හා සත්වයා හැඳින්වීම සඳහා බුදුසමෙහි වචන කීපයක්ම භාවිත කොට ඇත. ලෝකේ සහ සත්වයා හැඳින්වීමට බුදුදහමෙහි යෙදෙන ඉගැන්වීම් 4ක් ලියන්න. ලෝකේ සහ සත්වයා කියන හැම දෙයක්ම පොදුවේ හඳුන්වන්න මෙන්න මේ විදිහේ යෙදීම් බුදුදහමේ පාවිච්චි කරනවා. මොනවද? එකක් ලෝකය කියන එක. ඊළඟට සබ්බ කියන එක. ඒකේ අදහස තමයි සියල්ල කියන එක. ඊළඟට ධම්ම, එහෙම නැත්නම් ධම්මා කියන වචනේ පාවිච්චි කරනවා. ඊට පස්සේ සංඛත කියන වචනේ පාවිච්චි කරනවා. ලෝකයේ සහ සත්වයා හැඳින්වීමට බුදුදහමේ යෙදෙන ඉගැන්වීම් 4ක්. මොනවද? ලෝක කියලා ඉගැන්වීමක් තියෙනවා, සබ්බ කියලා තව ඉගැන්වීමක් තියෙනවා, ධම්මා කියලා තව ඉගැන්වීමක් තියෙනවා, සංකත කියලා තව ඉගැන්වීමක් තියෙනවා. එතකොට ලෝක කියන එක යටතේ සබ්බ කියන එකත්, ධම්මා කියන එකත්, සංකත කියන මේ 4ම අනිත්‍ය සහ නිරුද්ධත්වයට පත්වෙන කියන අදහස් වලින් අනිත්‍ය කියන සංකල්පය තුලින් බුදුදහම තුල විවරණය වෙලා තියෙනවා. මේ පාඩමේදී මුල් කොටසේදී ලෝක කියන එකත්, සබ්බ කියන එකත්, ධම්මා කියන එකත්, සංකත කියන එකත් මේ ලෝකයේ හැඳින්වීම සඳහා පාවිච්චි කරලා තියෙන, ලෝකයේ සියලු දේම දැක්වීම සඳහා පාවිච්චි කරලා තියෙන මේ ඉගැන්වීම් 4 සම්බන්ධ කරගෙන අනිත්‍යතාවය කියන එක පැහැදිලි කිරීම තමයි පළවෙනියට සිද්ධ වෙන්නේ. පොදුවේ ගත් විට ඒ හැම පදයකින්ම අර්ථවත් කරන්නේ භෞතික ලෝකය හා සත්වය. භෞතික ලෝකයේ සහ සත්වයා කියන සියල්ලක්ම හැඳින්වීමට තමයි බුදුදහමේදී ලෝකය, සබ්බ, ධම්මා, සංකත කියන වචන පාවිච්චි කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයේ ගවේෂණය කොට යථා තත්ත්වය අවබෝධ කොට ගැනීමයි. බුදුරජාණන් වහන්සේ අවධාරණය කරලා තියෙන්නේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයේ ගවේෂණය කරලා යථා තත්ත්වය අවබෝධ කර ගැනීම. බුදුරජාණන් වහන්සේ ලෝකයේ හැටියට දේශනා කරලා තියෙන්නේ මොකක්ද? පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය. පංචස්කන්ධය තමයි බුදුදහමේ ගැන්වෙන විදිහට ලෝකය කියලා හඳුන්වලා තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නවා ලෝකය කියන්නේ අපි මේ අවට තියෙන දේවල් කියලා. යාහන, වාහන, මන්මාවත්, ඇලදොල, ගංගා, මිනිස්සු, එක එක ජාතීන්, එක එක සත්ව විශේෂ, ඉර, හඳ, අවුව, වැස්ස, මේ ඔක්කොම තමයි අපි ලෝකය කියලා හිතාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක නෙවෙයි ලෝකය. ඔන්න ලෝකය කියන එක පළවෙනියටම අදහසක් දෙනවා පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය කියලා.
ඒ ලෝකයේ ගැන ගවේෂණය කරලා ලබන යථා තත්ත්වයක් යථාවබෝධයක් ගැන තමයි අපි කතා කරන්නට යෙදුනේ යථාර්ථාවබෝධය කියලා යථාභූත ඥාන දර්ශනය කියලා. ලෝකය යනු කුමක්ද සංයුත්ත නිකායේ ලෝක සූත්‍රයට අනුව දක්වන්නේ. ඔන්න පළවෙනියටම මම සඳහන් කළා බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් බුද්ධ දේශනාව තුළ සියල්ලක්ම හැඳින්වීම සඳහා ලෝක කියන විවහාරය පාවිච්චි කරනවා කියලා. එහෙනම් ලෝක කියන එක විග්‍රහ කරලා තියෙන එක අවස්ථාවක් අපිට මේ පාඩමේදී ලැබෙනවා. මොකක්ද? සංයුක්ත නිකායේ සඳහන් වෙන ලෝක සූත්‍රයේ සඳහන් වෙන ඉගැන්වීම. සංයුක්ත නිකායේ ලෝක සූත්‍රයේ ලෝකය කියන්නේ මොකක්ද කියලා තියෙනවා. ලෝක කියන්නේ එතකොට ලෝකයේ සහ සත්වයා කියන ලෝකයේ තියෙන සියලු දේම හැඳින්වීමට පාවිච්චි කරපු වචනයක් කියලා මම සඳහන් කළා. පාඩමේ සඳහන් වුණා. සංයුක්ත නිකායේ ලෝක සූත්‍රයේ සඳහන් වන අන්දමට වරක් අනද මහ තෙරණුවෝ ලෝකේ යනු කුමක්දැයි බුදුරදුන්ගෙන් විචාලහ. ලෝක සූත්‍රයේ සඳහන් වෙන විදිහට ආනන්ද හාමුදුරුවෝ දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහන බුදුහාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේ මොකක්ද මේ ලෝකය කියලා කියන්නේ? මොකක්ද මේ ලෝක කියන්නේ කියලා අහන. දැන් එතකොට ප්‍රශ්නයට අනුව සාකච්ඡා කරන්න තමයි සූදානම් වෙන්නේ 7 වෙනි ප්‍රශ්නය. ඊට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ ලෝකය යනු කුමක්ද යන්න පැහැදිලි කරමින් එහි ප්‍රධාන ලක්ෂණය අනිත්‍ය බව හෙවත් කැඩෙන බිඳෙන පළුදුවන වෙනස් වන ස්වභාවයෙන් යුක්ත බව පෙන්වා දුන්නා. එතකොට ලෝකයට ලෝකය කියන්නේ කැඩෙන බිඳෙන පළුදු වෙන ස්වභාවයෙන් කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවන්ට පිළිතුරු දෙනවා. ආනන්දය යම් බිඳෙන සුළු ස්වභාවයක් ඇති ධර්ම ලෝකයයි කියනු ලැබේ. එසේ බිඳෙන්නේ පළුදුවන්නේ කුමක්ද? මහන ඇස්වනාහි නැසේ. රූපයෝ නැසෙත්. චක්කු විඥානේ නැසේ. චක්කු සම්පස්සේද නැසේ. ඉන් උපදින සැප දුක් වේදනාදී වින්දනයන්ද නැසේ. මේ ලෝකයේ නම් වේ. නැවත වතාවක් බලන්නකෝ. ආනන්ද හාමුදුරුවන්ට තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ උද්ෘතයේ ඒ සූත්‍ර දේශනාවේ අදහස දක්වන්නේ සිංහලෙන් ආනන්ද යම් බින්දන ස්වභාවයක් තියෙනවා නම් ඒවට කියනවා ලෝකය කියලා. ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ අපිට යටින් ඒ පාඩේ හම්බ වෙනවා. එසේ බිඳෙන්නේ පළුදුවන්නේ කුමක්ද? එහෙම බිඳෙන්නේ පළුදු වෙන්නේ මොනවද? ඇස්වනාහි නැසේ. ඇහැ විනාශ වෙනවා නැසෙනවා. අපේ ඇස් එහෙනම් ඉතින් හැමෝටම හැමදාම එකම විදිහට ඇස් පේන්නට ඕනනේ. ඇස් විනාශ වෙන හින්දා තමයි නැසෙන හින්දා තමයි පේන්නේ නැති වෙන්නේ. රූපය මොකද වෙන්නේ? අපි ඇහෙන් බලන රූප මොකද වෙන්නේ? ඒ රූපයනොත් එහෙමයි. ඒ රූපත් විනාශ වෙනවා. චක්කු විඥානය ඒකත් නැසෙනවා විනාශ වෙනවා. චක්කු විඥානය කියලා කියන්නේ ඇහෙන් රූපයක් දැකලා ඒ ගැන යම්කිසි දැනීමක් ඇති කරගත්තම ඒකට කියනවා චක්කු විඥානය කියලා. චක්කු සම්පස්සේද නැසේ. ඇසත් රූපයත් චක්කු විඥානියත් මේ හැම එකක්ම එකතු වෙලා චක්කු සම්පස්සේ හට ගන්නවා. ඇස පිළිබඳ අදහසක් ඇති වෙලා ඒක ගැටීමකට ලක් වෙනවා. ස්පර්ශ වෙනවා. ඊට පස්සේ ඒක විඳීමකට ලක් වෙනවා. ඒ විඳීමත් නැති වෙනවා. මේ කියන කාරණය අපි උදාහරණයකින් සරලව සාමාන්‍ය විදිහට තේරුම් අරගත්තොත් එහෙම දැන් ඔබට මම කියනවා මෙන්න මේ අකුර දිහා බලන්න කියලා. ඔබ දැන් මේ අකුර දිහා බලනවා. ඔබ මේ අකුර දිහා බලලා මම කියනවා ඔබට දැන් මෙන්න මේ අකුර මේ වචනේ දිහා බලන්නට කියලා. එතකොට මොකද වුනේ? දැන් මෙතනදී තිබෙච්ච සිත වෙනස් වෙලා කැඩිලා ගිහිල්ලා බිඳිලා ගිහිල්ලා විනාශ වෙලා ගිහිල්ලා මෙන්න මේ වචනෙට ඔබේ හිත ගියා. ඒ විදිහට අපි මේ වචන කියාගෙන යනකොට ඒ ඉක්මනටම ඔබේ සිත ඒ විදිහට වේගයෙන් ගමන් කරනවා. එහෙනම් ඇස් රූප ඇහෙන් බලන රූපත් ඇහෙන් රූප බලලා ඇති කරගන්න සිතත් ඒ සිත නිසා ඇතිවෙන්නා වූ ස්පර්ශයත් ඒ ස්පර්ශය නිසා උපදින්නා වූ වේදනාවනුත් දුක අදුක්කම සුඛ දුක සැප දුක අදුක්කම සුඛ කියන වේදනාවන් තුන සැප දුක් අදුක්කම සුඛ කියලා සැපේ තුනක්
අවස්ථා තුනක් තියෙනවා. ඒ ඔක්කොම නැසෙනවා. එහෙනම් කැඩෙන, බිඳෙන, විනාශ වෙන ස්වභාවයෙන් යුක්ත නිසායි ලෝකය කියලා කියන්නේ. මේ අනුව ඇස, කන, නාසය ආදී ඉඳුරන්ද බාහිර අරමුණු වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන සියල්ලද ලෝකයේ වශයෙන් බුදු සමය හඳුන්වන බව මේන් අපට පැහැදිලිය. ලෝක සූත්‍රයට අනුව එහෙනම් මොකක්ද කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී ඉන්ද්‍රියනුත් ඉන්ද්‍රියන් වලින් අරගන්න බාහිර අරමුණුත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවත් ඔක්කොම කැඩෙන, බිඳෙන, විනාශ වන ස්වභාවයෙන් යුක්තයි කියන එක තමයි සංයුක්ත නිකායේ ලෝක සූත්‍රයෙන් සඳහන් කරන්නේ. එමෙන්ම කැඩෙන, බිඳෙන, පළුදු වෙන ස්වභාවයේ ලක්ෂණ කොට ඇති නිසාම ඊට ලෝකයයි ව්‍යවහාර කරන බවත් පැහැදිලිය. ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ. ලෝකයට ලෝකයේ කියන්නේම කැඩෙන, බිඳෙන, විනාශ වෙන නිසා කියලා බුදුරජාණන් වහන්සේ යනුව පැහැදිලි කරනවා. තවත් අවස්ථාවකදී කැඩෙන, බිඳෙන, නැසෙන දහමක් ඇද්ද එය ආර්ය විනයෙහි ලෝකයයි කියනු ලැබේ. යං කෝ පලෝක ධම්මං අයං උච්චති අරියස්ස විනයේ ලෝකෝ. මොකක්ද? ඊළඟ ප්‍රශ්නය තමයි යංකෝ පලෝක ධම්මං අයං උච්චති අරියස්ස විනයේ ලෝකෝ යන්නෙහි අදහස ලියන්න. යංකෝ පලෝක ධම්මං අයං උච්චති අරියස්ස විනයේ ලෝකෝ. දැන් අපි මේ කතා කරන්නේ ලෝකය කියන එක. ලෝකය කියන්නේ මොකක්ද? කැඩෙන, බිඳෙන, නැසෙන දහමක් ඇද්ද ඒ ආර්ය විනයෙහි ලෝකයයි කියනු ලැබේ. ආර්ය විනයෙහි කියලා කියන්නේ උතුම් වූ ලෞතුරා දර්ශනයේ ලෞතුරා ඉගැන්වීමෙහි යම්කිසි කැඩෙන, බිඳෙන, නැසෙන දහමක් තියෙනවා නම් ඒකට තමයි ලෝකය කියන්නේ කියලායි සඳහන් කරන්නේ. මේන් පැහැදිලි වන්නේ අනිත්‍යතාවයේ ලෝක ස්වභාවය පවයි. අනිත්‍යතාවය ලෝක ස්වභාවය කියන එක. කැඩෙනවා කියන්නේ, බිඳෙනවා කියන්නේ, විනාශ වෙනවා කියන්නේ මොකක්ද? නිට්ටය විස්තීර වේ විදිහටම තියෙන්නේ නැහැ කියන එක. හොඳයි. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ධම්ම කියන වචනයත් මෙතන පාවිච්චි වෙනවා. සබ්බං කියන වචනයත් පාවිච්චි වෙනවා. අපි සාකච්ඡා කළා ලෝකය ගැන සඳහන් කරද්දී ලෝක කියන එකත් ධම්ම කියන එකත් සබ්බ කියන එකත් පාවිච්චි කරනවා කියලා. යන පාඨයෙන්ද විග්‍රහ කරන්නේ හට ගැනීමේ ස්වභාවය ඇති හැම දෙයක්ම නැතිවීමේ, වෙනස් වීමේ ස්වභාවයද ඇතිව පවත්නා බවයි. යංකින්චි සමුදය ධම්ම. යම් කිසි දෙයක් හට ගන්නවාද ඒ හට ගන්නා වූ හැම දෙයක්ම ධම්මං සබ්බන්තං ඒ සියල්ලම නිරෝධ ධම්මං. නිරෝධ කියලා කියන්නේ අපි නිරෝධාර්ය සත්‍ය යටතේ කතා කරපු නිරුද්ධ වීම, නැතිවීම, ක්ෂේවීම, දුරුවීම කියන අදහස නෙවෙයි. එතනදී කතා කළේ කෙලෙස් නිරුද්ධ වීම, කෙලෙස් නැති කිරීම කියන එක. නිරෝධ ධම්මං කියලා කියන්නේ නැති වෙන, අනිත්‍යතාවයට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි කියන අදහස. හොඳයි. ඇති වෙන සියලු ධර්මයන්ගේ ඊළඟ ස්වභාවය කුමක්ද? ඇති වෙන සියලුම ධර්මයන්ගේ ඊළඟ ස්වභාවය මොකක්ද? නැතිවීමේ, වෙනස් වීමේ ස්වභාවය. ඇතිවීමේ යංකින්චි සමුදය ධම්මං යම්කිසි ධර්මයක් හට ගන්නවා නම් සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ සියල්ලකම ඊළඟ ලක්ෂණය තමයි නිරුද්ධ වීම, වෙනස් වීම, නැතිවීම, කැඩීම, බිඳීම, පළුදු වීම. සත්වයක්, පුද්ගලයෙක්, ද්‍රව්‍යයක් ආදී වශයෙන් ගැනෙන සියල්ල තුළම මේ සනාතන ධර්මයේ සාධාරණව පවතින බව බුදු සමය අවධාරණය කරයි. සත්වයකටත් මේක පොදුයි, පුද්ගලයෙක්ටත් මේක පොදුයි, ද්‍රව්‍යයක් විදිහට ගත්තොත් ඒකටත් ඒක ඒ ඉගැන්වීම පොදුයි. උදේට ගසක පිපෙන මලක් නිරීක්ෂණය කරන්න වෙනස් වන ගතිය, ක්‍රමයෙන් මැලවෙන ගතිය, පරවෙන ස්වභාවයට පත්වන අන්දම දැනගත් හැකිය අනිත්‍ය ස්වභාවය යනු එයයි. ගහක පිපිලා තියෙන මලක් බලන්නකෝ. මොකද වෙන්නේ? මේ தත්ත්වය ඔබට නිරන්තරයෙන්ම දකින්න ලැබෙන තත්ත්වයක්. මේක ලෝක ස්වභාවයක්. ඒ වුණත් ඒ මල පර වෙලා විනාශ වෙලා යනතුරුත් අපි මේ මල කෙරෙහි මල විනාශ වෙනවා, මල පර වෙලා යනවා කියලා හිතන්නේ නැහැ. ඒ විදිහට මල් කීයක් නම් ඔබේ වත්තේ, ඔබේ ගස්වල මල් පිපිලා පර වෙලා ගිහිල්ලා තියෙනවා. අන්න ඒක තමයි අනිත්‍ය ස්වභාවය කියලා කියන්නේ. නිට්ටය නොවන ස්වභාවය. සංයුක්ත නිකායේ නකසිකා සූත්‍රයේ ඇසුරින් ලොව ඇති
අනිත්‍ය ස්වභාවය ගෙන හැර දක්වන්න. සංයුක්ත නිකායේ නකසිකා කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදීත් අනිත්‍යතාවය ගැන විස්තර කරලා තියෙනවා. එතකොට අපි මුලින් සංයුක්ත නිකායේ ලෝක සූත්‍රය ඇසුරින් අනිත්‍යතාවය ගැන කතා කළා. ලෝක සූත්‍රය. දැන් අපි ඊළඟට හම්බ වෙනවා අපිට නකසිකා සූත්‍රය, ඒත් සංයුක්ත නිකායේ. සඳහන් වන අන්දමට වරක් බුදුරජාණන් වහන්සේ නිය අගින් පස් බිඳක්ගෙන භික්ෂූන් නමතලා මහණෙනි වැඩිපුර පස් ඇත්තේ මගේ නියෙහිද මහ පොළොවේහිදැයි ප්‍රශ්න කළහ. බුදුහාමුදුරුවෝ එකවරක් බුදුරජාණන් වහන්සේ නියාගින් පස් බිඳක් අරගෙන නකසිකා කියලා කියන්නේ නිය පිටට පස් බිඳක් අරගෙන ඒක උපමා කරගෙන දේශනා කරපු දේශනාවක් නිසා අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි වැඩිපුර තියෙන්නේ මගේ නිය පිට තියෙන පස්ද එහෙම නැත්නම් වැලිද එහෙම නැත්නම් මහ පොළොවේද? මහ පොළොවේ ස්වාමීනි නියගෙහි ඇත්තේ පස් ස්වල්පයකි. මහ පොළොවේහි පස් බොහෝ යයි භික්ෂුව පිළිතුරු දුන්නා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ඔබ වහන්සේ අතේ තියෙන්නේ නිය පිට තියෙන්නේ ඉතාමත් අල්ප පස් ටිකක්. මේ මහ පොළොවේ ඊට වඩා සෑහෙන පස් කන්දරාවක් තියෙනවා කියලා. මා නියගෙහි ඇති පස් බිඳ තරම්වත් වෙනස් නොවන සුළු සදාකාලික කිසිවක් මම නොපනවමි. මෙන්න මේ නිය පිට තියෙන තරම් දෙයක්වත් ස්ථීරව සදාකාලික වෙනස් නොවී පවතිනවා කියලා මම කියන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොන සූත්‍ර දේශනාවද මේ සාකච්ඡා කරලා තියෙන්නේ? දේශනා කරලා තියෙන්නේ සංයුත්ත නිකායේ නකසිකා සූත්‍රය. මෙලොව එතරම්වත් නිත්‍ය යමක් ඇතනම් දුක නැති කිරීම පිණිස බඹසර වසන්නේ යයි මම ඔබට නොකියමි. ඒ තරම් හරි නිත්‍ය වූ ස්ථීර වූ දෙයක් තියෙනවා නම් මම මහණෙනි ඔබට මේ බ්‍රහ්මචර්යාවේ හැසිරලා විමුක්තිය ලබන්න කියලා දේශනා කරන්නේ නැහැ කියලා දේශනා කරනවා. මම බඹසර වැසීම අනුදැන වදාරන්නේ සියල්ල අනිත්‍ය නිසායි. අනිත්‍ය නිසා තමයි මම බඹසර වසන්නට කියලා දේශනා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, දේශනා කරනවා. සබ්බ හෙවත් සියල්ල යන පදයේද බුදු සමෙහි ලෝක යන්නට සමාන අර්ථ දෙන පදයක් ලෙස යොදා ඇත. සබ්බ කියන වචනේ මහණෙනි මම ඔබට සියල්ල දේශනා කරන්නෙමි. මම ඔබට සියල්ල දේශනා කරනවා. මොනවද? ඇස්ද, රූපද, කනද, ශබ්දද සියල්ල නම් වේ. මොකක්ද මේ සියල්ල කියන්නේ? ඇස්, කන්, නාස, දිව, ශරීරය, මනස මේ හැම එකකටම තමයි සබ්බ කියලා කියන්නේ. මහණෙනි මම ඔබට සියල්ල දේශනා කරන්නෙමි කියලා දක්වලා මොනවද මේ සබ්බ කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෝකය යන්නට ලෝකය යන්නට සමානාර්ථව භාවිත කොට ඇති සියල්ලෙහිද ස්වභාවය නැසෙන වෙනසෙන සුළු පවමය. ලෝකයේ කියන එක හැඳින්වීමට පාවිච්චි කරපු සබ්බ කියන වචනේ තුලත් එහෙම නැත්නම් සබ්බ කියන ඉගැන්වීම තුලත් තියෙන්නේ අනිත්‍ය කියන தત્ත්වය. බුදු සමයට අනුව ලෝකය හා සත්වයා යන දෙකෙහි වෙනසක් නැත. බුදුදහමට අනුව ගත්තොත් ලෝකය සහ සත්වයා කියන දෙකේ වෙනසක් තියෙනවද? එහෙම නැහැ. සත්වයා පුද්ගලයා යනු ද ලෝකයමයි. සංඥාව සහිත සිත සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහි ලෝකය පනවමි. පෙන්වා දෙමි. ලෝක සමුදයද ලෝක නිරෝධයද ලෝක නිරෝධගාමිනී පටිපදාවද පනවමි. අන්න එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකක්ද දේශනා කරන්නේ? සංඥාව සහිත. සංඥාවක් තියෙනවා, සිත සහිත. සංඥාව සහ සිතක් තියෙනවා. බඹයක් තමයි අපේ ශරීරයේ තියෙන්නේ. මේ සිරුරෙහි ලෝකය කියන එකත් පනවනවා. ඇත්තටම මේ බඹයක් තරම් වූ අපේ ශරීරයෙන් නේද අපි ලෝකය කියන එකක් මවාගෙන ඉන්නේ. අපේ ශරීරයට නේද අපි බාහිර ලෝකයක් කියලා හිතාගෙන ඉන්නේ. නැහැ. ලෝකය කියන එක අපි ලෝකය කියලා හිතාගෙන ඉන්නේ මේ බඹයක් වූ කයෙන්. පෙන්වා දෙමි. ලෝක සමුදයද ලෝකයේ ඇතිවෙන්න හේතුව ලෝකයේ තුල තියෙන සියලුම දේවල් පේන්න, දකින්න, ඒවා අපේ කරගන්න, මගේ කරගන්න, උපාදානය කරගන්න
හේතු වෙන්නේ මොකක්ද? බාහිර කිසිම දෙයක් නෙවෙයි. අපේ හිත ඇතුළෙම. අපේ නාම රූප තමයි ඒකට හේතු වෙන්නේ. අපේ හිත පවතින හේතු වෙන ශරීරය තමයි ලෝක සමුදය ඇති වෙන්නේ. හේතු වෙන්නේ. ලෝකය ඇති වෙන්න හේතුව වෙන්නේ. ඊට පස්සේ ලෝක නිරෝධය. ලෝකයෙන් නිරුද්ධ වීමට ලෝකයෙන් වෙන්වීමට නිරුද්ධ වීමට ලෝකයෙන් එතර වීමට පුළුවන් වෙන්නේ මොකටද? ඒත් අපේ මේ බඹයක් වෙච්ච ශරීරයටමයි. ලෝක නිරෝධ ගාමිනී පටිපදාවද්ද පනවමි. ලෝක නිරෝධ ගාමිනී පටිපදාවක් තියෙන්නේ අපි ගාවමමයි. අපිම කෙලෙස් දුරු කරලා භාවනා කරලා උත්සාහ කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන තේරුම් අරගෙන දස සංයෝජන ධර්ම ඊට පස්සේ පංච නීවරණ ධර්ම ඒව නැති කළාට පස්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල වලටපත් වෙලා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව උපදවාගෙන නිවන් අවබෝධයටපත් වෙනවා. විදර්ශනාව පහළ වෙනවා. එහෙනම් නිවන් අවබෝධ කරගන්න එහෙම වෙනම කෙනෙක් නැහැනේ. අපේ ශාරීරිය තුලින්ම තමයි අපි නිවන් දකින්නේ. කෙලෙස් තිබිච්ච අය. ඒ ආත්මයේදීම කෙලෙස් නිරුද්ධයටපත් කරාට පස්සේ ලෝක නිරෝධ ගාමිනී පටිපදාව ඇති කරගන්නවා. එහෙම නැත්නම් ලෝකෙන් මිදෙනවා. ලෝකෙන් එතර වෙනවා. යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව සංයුක්ත නිකායේ රෝහිතස්ස සූත්‍රයේ සඳහන් වෙයි. ඊළඟ ප්‍රශ්නය තමයි සංයුත්ත නිකායේ රෝහිතස්ස සූත්‍රයේ සඳහන් පරිදි ලොව සියල්ල වෙනස් වන ආකාරය විවරණය කරන්න. සංයුත්ත නිකායේ රෝහිතස්ස සූත්‍රයේ සඳහන් පරිදි ලොව සියල්ල වෙනස් වන ආකාරය සඳහන් කරන්නට කියන එක. සිත සහිත බඹයක් වමන වූ මේ සිරුරෙහි රෝහිතස්ස සූත්‍රයට අනුව සූත්‍රයේ සඳහන් පරිදි ලොව සියල්ලෙහි ස්වභාවය විවරණය කරන්න. මොකක්ද? ඇතිවීමත් පැවතීමත් නැතිවීම සඳහා ක්‍රමයක් කියන දෙකම ලෝකයේ තියෙන හැම දෙයකම ඇතිවීමත් පැවතීමත් නැතිවීම සඳහා නැති කිරීම සඳහා අවශ්‍ය සියලුම දේමත් ඇතුළත් වෙන්නේ මේ බඹයක් වූ ශරීරයේ තුල බව තමයි රෝහිතස්ස සූත්‍රයේ සඳහන් වෙන්නේ. සංයුත්ත නිකායේ රෝහිතස්ස සූත්‍රයේ සඳහන් පරිදි ලොව සියල්ලෙහි ස්වභාවය විවරණය කරන්න කියන ප්‍රශ්නය. හොඳයි, ඊළඟට බුද්ධ දේශනාවට අනුව සියලුම ධර්මයන් සංකත අසංකත වශයෙන් කොටස් දෙකකට බෙදේ. ලෝකයේ සියලුම දේවල් සංකත සහ අසංකත කියලා කොටස් දෙකකට බෙදෙනවා. බුදුදහමට අනුව ලොව සියල්ල බෙදෙන ප්‍රධාන කොටස් දෙක මොනවාද? සංකත ධර්ම, අසංකත ධර්ම. හේතු ප්‍රත්‍ය සමவாயෙන් හටගත් ධර්මයක් නොවන බැවින් නිර්වාණය අසංකත ගණයට අයත් වේ. නිර්වාණය තමයි එකම අසංකත ධර්මයේ වෙන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තේ නැති නිසා. හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගත් නිසා නිර්වාණය අසංකත ධර්ම ගණයට වැටෙනවා. හේතු ප්‍රත්‍යයන්ගේ එක්වීම නිසා හටගෙන ඇති සෙසු සවිඥානික අවිඥානික සියල්ල සංකත හේවත් සංස්කාර යනුවෙන් හඳුන්වනු ලබනවා. ලෝකයේ තියෙන අනික් සියලුම දේවල් හඳුන්වනවා සංකත ධර්ම විදිහට. එම සංස්කාරවල ස්වභාවය අනිත්‍යතාවයි, වෙනස් වීමයි. සියලුම සංස්කාර ධර්ම වල ලක්ෂණ මොනවද? අනිත්‍යතාවයේ ස්ථිර නොවන ස්වභාවය. සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා අනිච්චා, අනිච්චවත සංඛාරා, උප්පාද වය ධම්මිනෝ, වය ධම්මා සංඛාරා. නිතර ඔබට අහන්නට දකින්නට තියෙන පාඨයන් තමයි මේ ඔබ දකින්නේ. මොනවද? සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. අනිච්චවත සංඛාරා. ඒකාන්තයෙන්ම සියලු සංස්කාරයෝ අනිත්‍යයි. වත කියලා කියන්නේ ඒකාන්තික කියන එක.
උපාද වය ධම්මිනෝ. උපන්නා වූ ධර්මයන්ගේ ස්වභාවය විනාශ වීමේ ස්වභාවය. වය ධම්මා සංඛාරා සියලුම සංස්කාර ධර්මයන් නැසීමේ ස්වභාවයෙන් යුක්තයි. විනාශ වීමේ ස්වභාවයෙන් යුක්තයි කියන ඉගැන්වීම. හොඳයි. ලෝකේ සත්වයා පුද්ගලයා යන කවර නමකින් හැඳින්වුවද මේ සියල්ල හේතු ප්‍රත්‍ය සමවායයෙන් හෙවත් එකතුවෙන් හටගත් ධර්මය. ලෝකයේ සත්වයා පුද්ගලයා කියන මොන නමකින් හඳුන්වන්නට යෙදුනත් සියලුම ධර්මයන් හටගෙන තියෙන හේතු සහ ප්‍රත්‍යයන් වලින්. ඒ නිසා සංකාරයන් නම පොදු නාමයෙන් ඒවා හැඳින්වේ. සත්වයෝ කියන දේවල් සහ සවිඥානික අවිඥානික පණ ඇති පණ නැති හැම දෙයක්ම සංකාර කියන එකෙන් හඳුන්වනවා. ඒ සියල්ල අනිත්‍ය ස්වභාවයට පත්වීම සනාතන ධර්මතාවයක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මේක සනාතනික ධර්මතාවයක් කියලා. තථාගතවරු උපදනා කාලයේත් නූපදනා කාලයේත් සියලු සංස්කාර අනිත්‍ය වේ. තථාගතයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කාලයේත් බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා නැති කාලයේදීත් මොකද වෙන්නේ? මේ ලක්ෂණ තුන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනම අනිත්‍ය කියන ලක්ෂණය පවතිනවා. අංගුත්තර නිකායේ මහා වග්ගයේ එන සඳහනකට අනුව බුදුරජාණන් වහන්සේ මෙසේ අවවාද කොට ඇත. මෙන්න මෙහිම අවවාදයක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ලබා දීලා තියෙනවා. මොකක්ද? සියල්ලම සංස්කාරයෝ අනිත්‍යයි. සියලුම සංස්කාරයෝ සියලුම සංස්කාර ධර්මයෝ අනිත්‍යය. වෙනස් වන සුළුය. සංස්කාර සැපත හෝ සතුට ලබා නොදේ. මෙම සංස්කාරයන් හේතු කොට පුද්ගලයා විඩාවට පත්ව කලකිරීයින් සම්පූර්ණයෙන්ම මිදිය යුතුය. මොකද කරන්නට කියන්නේ? සියලුම සංස්කාරයන්ගේ ස්වභාවය අනිත්‍ය ස්වභාවයයි වෙනස් වන සුළුයි. සංස්කාරයන්ගෙන් සැපතක් ලැබෙන්නේ නැහැ. මේ සංස්කාරයන් හේතු කොටගෙන පුද්ගලයා විඩාවට පත් වෙනවා කලකිරිලා ඊට පස්සේ සම්පූර්ණයෙන්ම මිදිය යුතුයි කියලා. සියලුම සංස්කාරයන් අනිත්‍යයි වෙනස් වන සුළුයි. සංස්කාර සැපත හෝ සතුට ලබා දෙන දෙයක් නෙවෙයි. ඒ නිසා සංස්කාරයන් හේතු කොටගෙන පුද්ගලයා විඩාවට පත් වෙනවා කියලා දැනගෙන ඒ ගැන කලකිරිලා සම්පූර්ණයෙන් මිදිය යුතුයි කියන අනුශාසනාව තමයි සඳහන් වෙන්නේ. බුදුදහමේ සියලු දේම සංකත සංයෝග ලෙස සැලකේ. සංකත කියලා කියන්නේ සංයෝග එකතු වෙච්ච දේවල් විදිහට සැලකෙනවා. සංකත යන්නෙන් එහිදී අදහස් කරන්නේ හේතු ප්‍රත්‍ය සමவாயයෙන් ඇතිවන බවයි. හේතු සහ ප්‍රත්‍ය තියෙනවා ඕනෑම දෙයක් ඇතිවීම සඳහා. ඒවා තමයි එතනදී සාකච්ඡා කරන්නේ. මෙලොව ඉන්ද්‍රියන්ට ගෝචර වන හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නා බවත් එසේම ඒ සියලු දේම ඇතිව නැතිවන බවත් සැලකෙන්නේ නිසායි. අපිට ඇස් වලට පේන්න තියෙන ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන හැම දෙයක්ම හේතු සහ ප්‍රත්‍ය වලින් හටගත් දේවල් විදිහට තමයි දැක්වෙන්නේ. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හට ගැනීමේ ස්වභාවය ඇති හැම දෙයකම නිරෝධ වීමේ ස්වභාවයද ඇති බව පවත්නේ. හේතු සහ ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා නම් අනිවාර්යයෙන්ම විනාශ වීමේ නැතිවීමේ ස්වභාවයෙන් යුක්තයි. යන දේශනා පාඨවලින්ද ප්‍රකට වන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංකත ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය. ඇතිවීමේ ස්වභාවයත් සමගම නැතිවීමේ ස්වභාවයද එක්ව පවතින බවයි. ඇතිවීමේ ස්වභාවයත් එක්ක නැතිවීමේ ස්වභාවය අනිවාර්යෙන්ම පවතින. උපාද ඉපදීම වය නැතිවීම යන ධර්මතා දෙකින් යුක්ත වීමේ අනිත්‍යතාවයේ ලක්ෂණ හැටියටද විස්තර කළ හැකිය. උපාද සහ ඉපදීම සහ නැතිවීම කියන ලක්ෂණ දෙකත් අනිත්‍යතාවයේ ලක්ෂණ. ඉපදීම සහ නැතිවීම කියන දෙකම හට ගන්න දේවල් අනිවාර්යයෙන්ම නැති වෙනවා. ඒවත් අනිත්‍යතාවයේ යටතේම කතා කරන්න පුළුවන්. අනිත්‍යතාවයේ විශේෂා දැක්වීම සඳහා ධර්මයේ සඳහන් වන ප්‍රයෝග අතර කය ධම්ම, වය ධම්මා, විපරිණාම ධම්ම වෙනස් වෙන ස්වභාවය, ක්ෂය වීමේ ස්වභාවය, නැතිවීමේ ස්වභාවය, වෙනස් වන ස්වභාවය කියලා දක්වනවා. යනාදී පදවලින්ද එහි ස්වභාවයේ තේරුම් ගත හැකිය. ඒකේ ස්වභාවයේ තේරුම් ගන්නට පුළුවන්.
අනිත්‍යතාවය දැක්වීමේ සඳහා ධර්මයේ යෙදෙන ප්‍රයෝග 3ක් ලියන්නට කියලා. ප්‍රයෝග 3 මොනවද? කය ධම්ම හෙවත් සේවීමේ ස්වභාවය ගැන දැක්වීම, වය ධම්ම හෙවත් නැතිවීමේ ස්වභාවය දැක්වීම, විපරිණාම ධම්ම හෙවත් විනාශ වීමේ ස්වභාවය දැක්වීම, ධර්මයේ තුල සඳහන් වෙන අනිත්‍යතාවය ප්‍රකට කෙරෙන ප්‍රයෝග යෙදීම් 3ක්. කය ධම්ම, වය ධම්ම සහ විපරිණාම ධම්ම කියන එක. ඊළඟට සංස්කාර කියන කොටසට අවධානය යොමු කරන්න. සංස්කාර හෙවත් සංකාරය යනු කුමක්දයි හඳුන්වන බුදුරජාණන් වහන්සේ එහි ලක්ෂණ 3ක් ඇති බව පෙන්වා දෙති. සංකත කියන එක අපි කතා කරානේ. ඒ නිසා මේ සංකත කියපු එක සංස්කාර විදිහට ගත්තම ලක්ෂණ 3ක් තියෙනවා. මහණෙනි සංකතයන්ගේ ලක්ෂණ 3ක් වෙයි. සංකතස්ස සංකත ලක්ෂණානි. කවර තුනෙක්ද යත්? කතමානි තීනි. උප්පාදෝ පඤ්ඤායති. ඉපදීමක් ඇත. වයෝ පඤ්ඤායති. වැඩි යාමක් පවතිනවා, නැසී යාමක් පවතිනවා. ස්ථිරත්වයේ පිහිටීමේ හෝ තිබීමේ හෝ පැවැත්මේ හෝ නිත්‍ය බවට පත්වීමක් පෙනේ. අනිත්‍ය බවට පත්වීමක්. ස්ථිරත්වයේ සිටීමේ හෝ තිබීමේ හෝ පැවැත්මේ හෝ අනිත්‍ය බවට පත්වීමක්. එහෙම නැත්නම් ඒක කෙටියෙන් සඳහන් කරනවා නම් වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. උපාද ලක්ෂණය, ඉපදීමේ ලක්ෂණය, වයෝපඤ්ඤායති වැඩිීමේ ස්වභාවයක්, නැසීමේ ස්වභාවයක්, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති තිබුණු ස්වභාවයෙන් වෙනසකට පත්වීමේ ස්වභාවයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දක්වනවා. ලක්ෂණ 3. සංකත ධර්මයන්ගේ ලක්ෂණ 3 මොනවද එහෙනම්? අංගුත්තර නිකායේ තික නිපාත චුල්ලවග්ගයේ සඳහන් වෙන අංගුත්තර නිකායේ චුල්ලවග්ගයේ තික නිපාතයේ සඳහන් වෙන ඉපදීමේ ස්වභාවය, නැසී යාම ස්වභාවය, වය උපාද වය, ඊළඟ එක තිතස්ස අඤ්ඤතත්ත කියන ලක්ෂණය. හොඳයි. මේ සරල වශයෙන් දැක්වුවහොත් යමක උපත හේවත් හට ගැනීම පෙනේ නම්, විනාශ හේවත් නැතිව යාම පෙනේ නම්, උපත හා විනාශය අතර වෙනස් වීමක් පෙනේ නම්, එය සංස්කාරයන්ගේ ලක්ෂණ 3යි. උපත හේවත් හට ගැනීම, විනාශය හේවත් නැති වී යාම, උපත හා විනාශය අතර වෙනස් වීම. මම නැවත වතාවක් කියනවා. සංස්කාරයන්ගේ ලක්ෂණ උපත හේවත් හට ගැනීම, විනාශය හේවත් නැති වී යාම, උපත හා විනාශය අතර වෙනස් වීම කියන ලක්ෂණ. පංච උපාදානස්කන්ධය සම්බන්ධ කොට දක්වන විට උපාදෝ උපත නම් ජාතියයි, වයෝ විනාශය නම් මරණයයි, තිතස්ස අඤ්ඤතත්ත නම් උපතේ සිට මරණය දක්වා පැවැත්මෙහි අනිත්‍ය බවට පත්වීමක්, වෙනස් වීමක් දක්නට ලැබීම, පැවැත්මේ අනිත්‍ය බවට පත්වීම. ඒක තමයි පංච උපාදානස්කන්ධය සම්බන්ධ කොට දක්වන කොට උපාදෝ කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධේ හට ගැනීම, ඒකට කියනවා ජාති කියලා. පංච උපාදානස්කන්ධේ විනාශ වීම, පංචස්කන්ධේ විනාශ වීම මරණය. තිතස්ස අඤ්ඤතත්තං උපතේ සිට මරණය දක්වා පැවැත්මේ අනිත්‍ය බවට පත්වීමේ වෙනස් වීමේ ස්වභාවයට කියනවා තිතස්ස අඤ්ඤතත්ත කියලා. එතකොට ලක්ෂණ 3 මොනවද සංකත ධර්මයන්ගේ? උපාදෝ වයෝ තිතස්ස අඤ්ඤතත්තං කියන ලක්ෂණ 3. ඇතැම් ධර්ම ග්‍රන්ථවල මේ ජරා වශයෙන්ද හැඳින්වේ. මේකට ජරා කියන වචනයත් පාවිච්චි කරන සමහර තැන්වල. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මිනිසා මුල් කොටගෙන දේශනා කරන ලද්දකි මානව කේන්ද්‍රීය ධර්මයකි. මානව කේන්ද්‍රීය වූ ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එබැවින් සංස්කාරයන්ගේ අනිත්‍යතාවය පිළිබඳව විග්‍රහ කිරීමේදී මිනිසා නැමැති සංකාර ගොඩ, සංකාර පුඤ්ජය කෙරෙහි අංගුත්තර නිකායේ තික නිපාතයේ දැක්වෙන ඊළඟ ප්‍රශ්නේ අංගුත්තර නිකායේ තික නිපාතයේ දැක්වෙන පරිදි ලෝකයේ ප්‍රධාන ලක්ෂණ 3 මොනවාද කියන ප්‍රශ්නේ. අංගුත්තර නිකායේ තික නිපාතයේ දැක්වෙන පරිදි ලෝකයේ ප්‍රධාන ලක්ෂණ 3 මොනවාද කියන ප්‍රශ්නේ මොනවද අපි කතා කළා.
මේ ලක්ෂණ තුන උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති කියන ලක්ෂණ තුන. හොඳයි. ඊළඟට සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය පිළිබඳව විග්‍රහ කරනකොට මිනිසා නැමැති සංස්කාර ධර්මයන් එකතුව සංස්කාර ධර්මයන්ගේ එකතුව සංස්කාර ගොඩ කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්. බුදුරජාණන් වහන්සේ මිනිසා ස්කන්ධ පහකට බෙදා දැක්වූහ. එනම් රූප වේදනා සංඥා සංඛාර විඥාන. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ. සංස්කාර පුංජ හෙවත් සංකාර ගොඩ යනුවෙන් හඳුන්වනු ලබන පුද්ගලයා බෙදා දක්වනු ලබන ස්කන්ධ පංචකය නම් කරන්න. පංචස්කන්ධය නම් කරන්නට කියන එක තමයි මේ තියෙන්නේ. හොඳයි. මොනවද? රූප වේදනා සංඥා සංඛාර විඥාන. රූප වේදනා සංඥා සංඛාර විඥාන. බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනාවන් මගින් අවධාරණයෙන්ම උගන්වා තිබෙන්නේ පංචස්කන්ධයට අයත් සෑම ස්කන්ධයකම පවත්නා අස්තිරත්වය හා අනිත්‍ය බව පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධයේ තියෙන අස්තිරත්වය අනිත්‍ය ස්වභාවය ගැන තමයි ගොඩක් දේශනාවලින් සාකච්ඡා කරලා තියෙන. ස්කන්ධ පංචකයේ සමස්තයක් වශයෙන්ද එක් එක් ස්කන්ධයක් වෙන්වෙන් වශයෙන්ද ගෙන ඒවායේ පවත්නා අනිත්‍යතාවය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ස්කන්ධවල රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ වෙන වෙනමත් අනිත්‍යතාවයට පත්වෙන ආකාරය, ඒ පහම අනිත්‍යතාවයට පත්වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ ඉතාමත් හොඳින් විවරණය කරලා තියෙනවා. පස්වග තවුසන් අමතා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අනන්ත ලක්ෂණ සූත්‍රයේදීද ස්කන්ධ පංචකයේ පවත්නා අනිත්‍යතාවය පෙන්වා දුන්නා. පස්වග මහණුන්ට දේශනා කරපු සූත්‍ර දේශනාව අනන්ත ලක්ෂණ සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. සත්වයා පුද්ගලයා මම ආදී වශයෙන් හඳුන්වන මේ ස්කන්ධ පංචකය නිබඳව නිරන්තරව ක්ෂණයක් පාසා උපදෙමින් වෙනස් වෙමින් විනාශ වෙමින් පවතින බව ධර්මයේ බොහෝ තන්හි විස්තර වශයෙන් සඳහන් වේ. සත්වයෝ පුද්ගලයා මම විදිහට හඳුන්වනු ලබන මේ ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ නිතරම ක්ෂණයක් පාසා ඉපදෙමින් විනාශ වෙමින් පවතින බව බොහෝ අවස්ථාවල විස්තර කරලා තියෙනවා. අකණ්ඩ අවිච්ඡින්න භාව ප්‍රවාහයක් මිස පරමාර්ථ වශයෙන් සත්වයක් පුද්ගලයෙක් නැතයි බුදුදහම ඉගැන්වෙන්නේද මෙම අනිත්‍යතා දර්ශනය නිසායි. අකණ්ඩව අවිච්ඡින්නව භාව ප්‍රවාහයක් විදිහට එහෙම දිගටම එකම විදිහට පවතින පුද්ගලයෙක් නැහැ. රූප වේදනා සංඥා සංඛාර කියන විඥාන කියන පහ නිරන්තරයෙන්ම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. හේතුව නිට්ටය නම් ඵලයේද නිට්ටය විය යුතුය. හේතුව අනිත්‍ය නම් ඵලයත් අනිත්‍ය විය යුතුය. හේතුව නිට්ටයයි නම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිඵලයක් නිට්ටයයි. හේතුව අනිත්‍යයි නම් ප්‍රතිඵලයත් අනිත්‍යයි. නිට්ටය වූ කිසිවක් ලෝකේ නැහැ. නිට්ටය වෙච්ච කිසිම දෙයක්. එහෙන් සියලු සත්ව සංස්කාරයන්ම නිර්මාණය වී ඇත්තේ අනිත්‍ය වූ හේතුන්ගෙන්මය යනු බුදුරදුන්ගේ ඉගැන්වීමයි. සියලුම සංස්කාර ඇති වෙලා තියෙන්නේ නැතිවීමේ ස්වභාවයෙන් යුක්ත දේවල් වලින්. එහෙනම් හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතුන්ගෙන් හටගත්ත ලෝකයේ ඇති සියලු දේම හේතු නිරුද්ධ වීම තුළින් නිරුද්ධත්වයට පත් වෙනවා කියන ඉගැන්වීමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. ලෝකයේ නිට්ටය වූ කිසිවක් නැත්තේ ක්ෂණයක් පාසා උපදින බිඳෙන හේතු ප්‍රත්‍යයන් නිසා ක්ෂණයක් පාසා උපදින බිඳෙන ඵලයන් පහළ වන බැවින්ය. ලෝකයේ නිට්ටය වූ කිසිම දෙයක් නැත්තේ මොකක් නිසාද? ක්ෂණයක් පාසා උපදින බිඳෙන හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල් වල ලක්ෂණය තමයි ක්ෂණයක් පාසා බිඳෙන ඵලයන් නැති කිරීම. කැඩෙන බිඳෙන ඵලයන් නැති කිරීම. මොහොතක් පාසා කැඩෙන බිඳෙන විනාශ වෙන හේතුන්ගෙන් හැදෙන දේවල්, නිර්මාණය වෙන දේවල්, ඒ වගේ ප්‍රතිඵල මොනවද? කැඩෙන බිඳෙන ප්‍රතිඵල. කැඩෙන බිඳෙන විනාශ වෙන paludu වෙන ප්‍රතිඵල තමයි ඇති වෙන්නේ. ඒ නිසා තමයි ලෝකේ ස්ථිරව පවතින්නේ නැත්තේ. හොඳයි.
ඔබට අද දවසේදී සංස්කාර ධර්ම කියන්නේ මොනවද කියන එක පිළිබඳව පැහැදිලි වීමක් අවබෝධ වීමක් වෙන්නට ඇති. ඒ වගේම ත්‍රිලක්ෂණය ගැන මූලික දැනුමක් ඇති වෙන්නට ඇති. අනිත්‍යතාවය කියන එක විවිධ ඉගැන්වීම් යටතේ ඔබට තේරුම් ගන්නට අවබෝධ කර ගන්නට හැකියාව ලැබෙන්නට ඇති. ඒ වගේම මූලික දැනුම ඔබට අවශ්‍ය කරන මූලික දැනුම වැටහීම මේ පාඩමේදී අපි සාකච්ඡා කරපු තොරතුරු වලින් ඇති වෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. අපි අද දවසේදී අනිත්‍යතාවය ගැන කතා කළේ. ඒ වගේම සංස්කාර කියන කොටසේත් අපි කතා කළේ සංස්කාර ධර්ම කියන්නේ මොනවද? සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණ මොනවද? ඒ ලක්ෂණ වලින් කියවෙන්නේ මොකක්ද මොන ඉගැන්වීමක්ද? අනිත්‍ය කියන ඉගැන්වීමම තමයි ඉගැන්වෙන්නේ. ඒ තුලත් ඒ ගැන තමයි සාකච්ඡා කළේ. හොඳයි. එහෙනම් හෙට දවසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා ධර්මාචාර්ය විභාගයේ සඳහා වැදගත් වෙන තවත් තොරතුරු. හෙට දවසේදී අපි කතා කරන්නේ සාකච්ඡා කරන්නේ බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය පොතට අදාළ තොරතුරු. එහෙමනම් ඒ පාඩමෙන් හමු වීමේ බලාපොරොත්තුවෙන් අද දවසේදී මේ පාඩමෙන් සමුගන්නවා. පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව, Facebook පිටුව සහ Facebook සමූහය ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව කියන සමූහය සමගින් නිරන්තරයෙන් එකතු වෙන්නට කියලා ඔබට මතක් කරමින් අද දවසේ සාකච්ඡාව නිමා කරනවා. ගැටලුවක් ප්‍රශ්නයක් තිබේ නම් අප වෙත යොමු කරන්නට කියලාත් ඔබට සිහිපත් කරමින් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.